නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතංච භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු සුඛං වේදනං වේදියමානු සුඛං වේදනං වේදියාමි පජානාති දුක්ඛං වේදනං වේදියමානු දුක්ඛං වේදනං වේදියාමි පජානාති අදුක්ඛම සුඛං වේදනං වේදියමානු අදුක්ඛම සුඛං වේදනං වේදියාමි පජානාති පින්වත් සිල්මෑණිවරුනි පින්වත්නි දැන් හැමදෙනාම සූදානම් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න. බෞද්ධ මාධ්‍ය ජාලය සජීවීව විසුරුවා හරනු ලබන මේ සන්ධ්‍යා ධර්ම දේශනාවයි සූත්‍ර ධර්ම දේශනාවයි අදත් මෙලෙසින් පවත්වන්නේ. අද ධර්ම දේශනාව සඳහා අපට මාතෘකා වශයෙන් ලැබිලා තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේහි එන වේදනානුපස්සනාව ගැන විස්තර කර දීමටයි. පින්තුන් දන්නවා නිවන් මඟ සොයා යන බෞද්ධයන් විසින් සිහිය පිහිටුවිය යුතු තැන් හතරක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. ඒ තැන් හතරෙහි සිහිය පිහිටුවා වීමට කියන්නේ සතර සතිපට්ඨානය කියලා. මොනවද සතර සතිපට්ඨානෙ? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව. අනුපස්සනා කියන්නේ අනුව දැකීම කියන එකයි. අනුව දකින එක. කයේ කය අනුව දැකීම, වේදනාවේ වේදනාව අනුව දැකීම, සිතේ සිත අනුව දැකීම සහ ධර්මතාවල ධර්මතා අනුව දැකීම තමයි මෙතන අනුපස්සනා කියන්නේ. අනුපස්සනා පුරුදු කරන්න ඕන කාරණා දෙකක් සඳහා. මොකද්ද ඒ කාරණාව? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. සතර සතිපට්ඨානිය පුරුදු කරන්න ඕන එක්තරා විදිහක සිතේ පහළ වෙන චිත්ත ස්වභාව දෙකක් හික්මවාලන්න නැති කරන්න. මොකද්ද මේ චිත්ත ස්වභාව දෙක? අභිජ්ජා දෝමනස්ස. අභිජ්ජා කියන වචනේ තේරුම දැඩි ආශා, විෂම ලෝභය කියලා කියනවා. සරලව ගත්තොත් ඇලීම. දෙක දෝමනස්සං. දෝමනස්ස කියන්නේ දුම්නස. දුම්නස මානසිකව ඇතිවන ගැටීම. එතකොට ලෝකය කියලා එකක් මෙතන කියනවා. විනය්‍ය ලෝකය කියලා සඳහන්. ලෝක වර්ග දෙකක් තියෙනවා. මොකද්ද ලෝක වර්ග දෙක?
ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි. මම හොඳට මතක තියාගන්න බණ ඉවරනාට පස්සේ අහනවා මුලින් ඉඳලා. උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. ආධ්‍යාත්මික ලෝකයයි බාහිර ලෝකයයි. ආධ්‍යාත්මික ලෝකය කියන්නේ අපි ළඟ තියෙන ලෝකය. ඒවට කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේවා ආධ්‍යාත්මිකයි. ඒකට කියන්නේ අධ්‍යාත්මික ලෝක කියලා. බාහිර ලෝක කියලා කියන්නේ ඒවාට ගොදුරු වන බාහිර සමාජයේ තියෙන අරමුණු. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන්නේ. මෙන්න මේ කියන ආධ්‍යාත්මික වූ බාහිර වූ ලෝකෙහි තියෙන යම් කිසි ඇලීමක් හෝ ගැටීමක් තියෙනවා නම් ඔය කියන ආධ්‍යාත්මික ලෝකවලට යම් කිසි බැඳීමක් හරි ගැටීමක් හරි තියෙනවා නම් අන්න ඒ දේ විනය්‍ය නැති කරගන්න මොකද්ද කරන්න ඕන? මේ කියන කාරණා හතර තුල සිහිය පිහිටුවන්න ඕන. කයින් වැඩ කරනකොට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ කයින් වැඩ කරනකොට ඇලෙන ගැටෙන එක නවත්ත ගන්න කායානුපස්සනාව පුරුදු කරා. සිතින් ඊළඟට වේදනාවන් විඳිනකොට ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ වේදනානුපස්සනාව පුරුදු කිරීමෙන් අර වේදනාවන් විඳින වෙලාවේදී ඇතිවෙන ඇලෙන ගැටෙන එක නවත්ත ගන්න පුළුවන්. එතකොට ඒ විදිහට තමයි අනිත් කාරණා ටික. එතකොට මේ ඇලෙන ගැටෙන එක නවත්ත ගන්න ක්‍රියාත්මක වෙන වෙලාවේදී යෝනිසෝ මනසිකාරය පුරුදු කරන්න. ඒ පුරුදු කරන්න ඕන යෝනිසෝ මනසිකාරයේ ලක්ෂණ තුනක් මේ ඉතිරි මතක් කරනවා. මොකද්ද? ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කියන්නේ සිහියෙන් වැඩ කරන. දැන් වේදනාවක් විඳිනකොට දුකක් හරි සැපක් හරි උපේක්ෂාවක් හරි විඳිනකොට මේ සැප වේදනාවක් දුක් වේදනාව උපේක්ෂාවක් කියලා ඒක දැනගන්න ඕන. ඒක තමයි සතිමා කියන්නේ. ඊළඟ සම්පජානෝ කියලා කියන්නේ ඒ වේදනාව තුල කෙලෙස් ඇවිස්සෙනවද නැද්ද කියලා දැනගන්න. ඊළඟට ආතාපි කියන්නේ කෙලෙස් ඇවිස්සෙනවාය කියලා දැක්කොත් දැනගත්තොත් අන්න ඒ වේදනාව නිසා ඇති වෙන ක්ලේශය යලි යලි උපදින්න දෙන්නේ නැතුව කෙලෙස් පවන වීරෙන් මැඩ පවත්වා ගන්න ඕන. ඒතර කවුරු හරි කෙනෙක් ඔනෝ විදිහට වේදනාව දිහා බලනව නම් එහෙම වේදනාව අනුව දකිනව නම් ඒ වේදනාව නිසා ඇතිවෙන අභිජ්ජා දෝමනස්යන් දුරු කරගන්න ඒ තැනත්තාට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඇතිවෙන ඇලෙන ගැටෙන ස්වභාවයෙන් මිදිලා මනස පිරිසිදු කරගන්න, හිත පිරිසිදු කරගන්න එයාට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි මේ සතිපට්ඨානෙ පුරුදු කරන්න ඕන. ඉතින් අද අපිට කියලා දෙන්නට තියෙන්නේ වේදනානුපස්සනාව ගැන. වේදනා කියන වචනේ ඔයත් කොච්චරක් අහලා තියෙනවා නේද? මොකද්ද තේරුම? වේදනා කියන වචනේ සරලම තේරුම මොකද්ද? විඳීම කියන එකයි. මොනවද මතක තියාගන්න. වේදනා කියලා කියන්නේ විඳීමයි. මොනවද විඳින්නේ? අරමුණුයි විඳින්නේ. රූප වේදනා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ කියන අරමුණුයි විඳින්නේ. එතකොට මේ කියන වින්දනය මේ කියන වේදනාව බොහෝම ඉක්මනටම වෙනස් වෙන එකක්. බුදුහාමුදුරුවෝ වේදනාව ගැන සඳහන් කළා තියෙන්නේ වේදනා බුබ්බුලූපමා කියන වචනය. වේදනාව හරියට මොන වගේලුද? දිය බුබුලක් වගේ. දැන්
වතුරට කවුරු හරි ගල් කැටයකින් ගැහුවාම එක සැරේට මේ වතුරේ දිය බුබුලක් හට ගන්නවා. කොච්චර වෙලා තියෙනවද? ගොඩාක් වෙලා තියෙනවා. බොහොම ශනිකව හටගත්ත තැනින්ම ඊට පස්සේ වෙනස් වෙලා යනවා. වේදනාව කියලා කියන්නේ අන්න ඒ වාගේම එකක්. විතක සැපක් හැටියට දැනෙන වේදනාව විතක මොකක්ද වෙන්නේ? වෙනස් වෙලා යනවා. ඊට පස්සේ ඒක මධ්‍යස්ථ වෙනවා නේද? ඊට පස්සේ ඒක දුකට පෙරලෙනවා. දැන් ජල්තර ඉඳලා බොහොම වහන්සි වෙලා ඇවිල්ලා මෙතන මේ කුෂන් එකේ වාඩි වෙච්ච ගමන්ම දැනෙන්නේ නැති මොන වේදනාවක්ද? සුඛ වේදනාවක් දැනෙන්නේ නැහැ. නේද? දැන් මේ ෆ්ලෑෂ් ලයිට්ස් එහෙම ගහලා හැමතැනම මේක කරලා තියෙන වෙලාවේදී දැන් වාඩි වෙලා ඉන්නකොට මොකක්ද දැනෙන වේදනාව? දැන් දුක් වේදනාවක් එන්න පුළුවන්. නේද? ටික වෙලාවක ඔබ සැපද තිබිලා ආයි දැන් දුක. දැන් මේකේ නැගිටින්නේ කොයි වෙලාවද කියලා බලාගෙනත් ඇති. ඒතර වේදනාව කියලා කියන්නේ අන්න ඒ වගේ එකක්. එක විදිහකට කාලයක් පවතින එකක් නෙවෙයි. ශනිකවම වෙනස් වෙලා යන එක. ඒතර මේ වේදනාව නිකම්ම හටගන්නේ නැහැ. වේදනාව හටගන්නේ තවත් එකක් ප්‍රත්‍ය කරගෙන, හේතු කරගෙන. මොකද්ද වේදනාව හටගන්න හේතුව? පටිච්ච සමුප්පාදයට එක කියන්න මොන පච්චය වේදනාව? පස්ස පච්චය වේදනා. මහ ප්‍රාණ පයන්න. පස්ස පච්චය වේදනා. පස්ස කියලා කියන්නේ මොකද්ද? ස්පර්ශය. ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තමයි ස්පර්ශය නිසා තමයි වේදනාව හටගන්නේ. එතකොට ස්පර්ශය පදනම් කරගෙන හට ගන්නා වූ වේදනාව ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොකද කොටස් තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම අසුඛ වේදනා හේවත් උපේක්ඛා වේදනා කියලා වේදනා වර්ග තුනක් තියෙනවා. ඔන්න වේදනා වර්ග තුන මාර්ගය. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා හේවත් අදුක්ඛම අසුඛ වේදනා. ඊට පස්සේ මේ වේදනා වර්ග තුන ආයි එකක් දෙකට බෙදෙනවා. එහෙම බෙදිලා ඔක 9ක් බවට පත් වෙනවා. එතකොට මෙතන එකක් ගන්න පුළුවන් දෙකට බෙදලා කොහොමද? දුක්ඛ වේදනාව ගන්න පුළුවන් මොන වාගේද? සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා. ඔන්න දුක්ඛ වේදනාවේ කොටස් දෙකක් තියෙනවා. සාමිස වේදනා, නිරාමිස වේදනා කියලා. ඊට පස්සේ සාමිස සුඛ වේදනා, නිරාමිස සුඛ වේදනා. පළවෙනි සුඛ වේදනාව ගන්න. දෙවෙනි එක දුක්ඛ වේදනාවනේ. ඊළඟට සාමිස දුක්ඛ වේදනා, නිරාමිස දුක්ඛ වේදනා. ඊළඟට සාමිස අදුක්ඛම අසුඛ වේදනා, නිරාමිස අදුක්ඛම අසුඛ වේදනා ආදී වශයෙන් මේ වේදනාව වෙන් කරන්න පුළුවන්. දැන් ඔන්න අපි දන්නවා වේදනා වර්ග තුනක් තියෙනවා. ඒ වේදනා වර්ග තුන දෙකට බෙදනවා. එතකොට 6ක් වෙනවා. ඔන්න මතක තියාගන්න. 9 නේ 6ක් වෙනවා. එතකොට දැන් අපි බලමු මේ වේදනාවල් කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් පින්වත්නි අපිට තියෙනවා ඇහක්, කනක්, නාසයක්, දිවක්, ශරීරයක් ඔය ආදි වශයෙන් ඉන්ද්‍රියන් ටික තියෙනවනේ. බාහිර සමාජයේ තියෙනවා රූප ආදී අරමුණු. ඇහැ අසුරු කරගෙන තියෙනවා මොකද්ද? විඥාණය. ඒ විඥාණයට කියන්නේ මොකක් කියලාද? චක්කු විඥාණය කියලා. දැන් උතන කාරණා තුනක් තියෙනවනේ. මොකද්ද තියෙන්නේ? ඇහැ තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥාණය තියෙනවා. ඕක වෙන වෙනම තිබ්බට වැඩ කරන්නේ නැහැ. හරියට ටෝච් එකක්. දැන් ටෝච් එකේ බල්බ් එක ගලවලා වෙනම තියෙනවා, බැටරිස් ගලවලා වෙනම තියෙනවා. පිටිපස්සට හයි කරන කෑල්ලක් තියෙනවා. ඒක ගලවලා වෙනම තියෙනවා. පත්තු වෙනවද? පත්තු වෙන්නේ නැහැ. ටෝච් එක පත්තු වෙන නම් මොකද කරන්න ඕන? ඒක දැල්වන්න නම් ඒ කෑලි තුනම එකතු කරන්න. අන්න ඒ වාගේ මේ එකතු වීමට කියනව නමක් පාලියෙන් මොකක්ද?
ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ. එතකොට මොකක්ද එකතු වෙන කාරණා තුන? ඇහැයි රූපයයි චක්කු විඥානයි. ඒ තුන එකතු කරන බලවේගය මොකද්ද? ස්පර්ශය. ඒ බලවේගය පදනම් කරගෙන එකතු වුණාම මොකද වෙන්නේ? පස්ස පච්චය වේදනා. ස්පර්ශය නිසා ඇති වෙනවා මොකද්ද? විඳීම, වේදනාව. එතකොට ඒ වේදනාව කියලා එතන කියන්නේ මොකක්ද? වෙන මොකක්වත් නෙවෙයි, ඇහැ රූපය දැකීමයි. අරමුණ විඳ ගන්නවා කියන්නේ ඒකයි. ඇහැ රූපේ දකින්න. එතකොට දැන් රූපේ දකින්නේ කවුද? රූපේ දකින්නේ ඇහැ. හිතන්නේ කොහොමද? මම දැක්කා කියලා. මම දැක්ක විතරක් නෙවෙයි. මේ ඔක්කොම මගෙත් කරගෙන මගේ දෑහැට දැක්කේ. නේද? මගේ දෑහැට දැක්කා කියලා කියනවා, දෑහැට නොපෙනිඵලයන් කියලා කියනවා. නේද? ඒ ඔක්කොම මගේ හින්දා. මගේ කරගත්ත නිසා. එතකොට දැන් ඇහැ මගේ කරගෙන, චක්කු විඥාණය මගේ කරගෙන රූප අරගත්තාම ඒ රූප පදනම් කරගෙන යම් කිසි සැපක් හරි දුකක් හරි උපේක්ෂාවක් හරි විඳින්න උනොත් විඳින්න වෙන්නේ කාටද? මට. ඒතර කවුරු හරි කෙනෙක් ඔය ඇහි ඉන්න මම අයින් කරා නම් එතකොට කවුද විඳින්නේ? විඳින්න කෙනෙක් නැහැ. විඳින්න කෙනෙක් නැත්නම් ඇහැ රූපය දැකීම පමණයි. එතන වේදනාවක් ඇතිවීම පමණයි. වේදනාවෙන් තණ්හාවට යන්නේ නැහැ. වේදනාපච්චය ඊළඟ එක මොකද්ද? තණ්හානේ. තණ්හාවට යන්නේ. එතකොට මේ ඇහැට ගොදුරු වන රූප පදනම් කරගෙන ඒ රූප විඳලා ඒ තුල තණ්හාව ඇති කරගන්නේ ඇහි මම දාගෙන බලන නිසා. කර්ම රැස් වෙන්නේ එතකොටයි. මගෙන් තොරව, මමෙන් තොරව රූප බලන්න කවුරු හරි කෙනෙක් එළඹුණා නම් එයාට ඒ රූපය කෙරෙහි ආශාවක්, තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ඒ ආශාව, තණ්හාව එහෙම නැත්නම් ඇලීමක් නැත්නම්, ඒ තුල ගැටීමක් නැත්නම්, ඒ තුල කෙලෙස් පහළ වෙන්නේ නැහැ. දර රහතන් වහන්සේලා රූප දකින්නේ අන්න එහෙම. රහතන් වහන්සේලාට ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රයන් තියෙනවද නැද්ද? තියෙනවා. රහතන් වහන්සේලාට ඇස් තියෙනවා, කන් තියෙනවා, ඒ ඔක්කොම තියෙනවා. දර රහතන් වහන්සේලාට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන කියන ඒ ශක්තියක් තියෙනවා. හැබැයි රහතන් වහන්සේලා එකක් කරන්නේ නැහැ. මොකද කරන්නේ නැත්තේ? ඔය කියන විඥානවල, ඔය කියන ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් තුල දාගන්නේ නැහැ. කවුද? මම දාගන්නේ නැහැ. මම අයින් කරපු කෙනෙක්, මම නැති කරපු කෙනෙක්. මම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා රහතන් වහන්සේ ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ තුල තියෙන වේදනාව මුහුණ දුන්නට ඒ වේදනාව පදනම් කරගෙන කෙලෙස් පහල කරගන්නේ නැහැ. ඒ නිසා තමයි රහතන් වහන්සේලාට කෙලෙස් පහල වෙන්නේ නැති නිසා තමයි උන්වහන්සේලා මරණින් පස්සේ ආපහු උපදින්නේ නැත්තේ. දැන් අපි කොහොමද සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අපි රූපාදී අරමුණු දැකලා ඒව විඳලා ඒව තණ්හාවෙන් අල්ලගෙන ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්තයිද නැද්ද? යුක්තයි. එතකොට මේ අරමුණු නිසා අපේ හිත තුල කෙලෙස් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. එතකොට බලන්න සිහිසලකිල්ලෙන් හිටියේ නැති වුණොත් දවසකට කී කෝටියක් නම් කෙලෙස් සිටිවිලි අපේ හිතට එනව ඇද්ද? අපි දවසකට ඇහින් රූප කීයක් බලනවද? හිතලා බලන්න. රූප
කෝටි ප්‍රකෝටි ගාණක් බලනවා. නේද? දැන් අපි හිතමු මේ දහත් වට්ටිය කියලා. මේ දහත් වට්ටිය එක වෙලාවකට එක රූපයක් වෙනුනාට මේකේ විවිධ හැඩතල වලින් පේන්න ගන්නවා. වටේ කරකැවි කෙවි බැලුවොත් විවිධ ස්වරූපෙන් තමයි මේක පේන්නේ. එතකොට ඒ හැම එකම එක එක රූප තියෙනවා. ඕක මං හැමතිස්සෙම දකින්න එක ආදී වශයෙන් කියලා එකමයි දකින්නේ කියලා හිතුවට එකම වස්තුව වුණාට එක හැඩතල වලින් උක පේන්න පුළුවන්. ඒ වර්ණය විවිධ විදියට පේන්න පුළුවන්. හැඩය විවිධ විදියට පේන්න පුළුවන්. ඒ හැම මොහොතකම තියෙන වෙන වෙන රූප. ඒ හැම මොහොතකදීම ඇලෙන ගැටෙන ස්වභාවයන් එන්න පුළුවන්. සිහිසලකින් හිතේ නැති වුණොත් ඒ හැම මොහොතකදීම කෙලෙස් පහළ වෙනවා. එතකොට මේ කෙලෙස් නැසන මාර්ගයේ ඉන්නවාය කියලා හිතන අපි බලන්න දවසකට කොච්චර කෙලෙස් පහළ කරගන්නවද කියලා. සිහියෙන් සැලකිල්ලෙන් හිටියේ නැති වුණොත් මොකද දැන් කෙලෙස් පහළ වෙනවයි කියලා ඇස් දෙක වහගෙන ඉන්නද? නෑනේ නේද? සද්ධාහන්න නෑ කියලා ඉවර වෙලා කන් දෙක ඇඟිලි ගහගෙන ඉන්නද? බෑනේ. එතකොට ඒවා ලෝකයට විවෘත කරලා තියාගෙන ඉන්න වෙලාවෙදී අපි සිහියෙන් සැලකිල්ලෙන් සතිය පුරුදු කළේ නැති වුණොත් කොච්චරනම් කෙලෙස් දවසකට අපේ හිතට එනවද? ඒ නිසා අපි හරියට උනන්දු වෙන්න ඕන. නන්දෝත්සාහි වෙන්න හොඳ නෑ. අපි මේ කුසලයේහි යෙදෙන්න තියෙන ඉඩකඩ වැඩි කරගන්න ඕන. ඉඳලා හිටලා පිනක් දහමක් කරලා ඉවර වෙලා අවුරුද්දකට සැරයක් කටින පින්කමක් හරි මොකක් හරි කරලා ඉවරලා මම සංසාරෙට අවශ්‍ය කරන දේවල් කරගෙන තියෙන්නේ මට නිවන් දකින්න ඒකම ඇති ආදී වශයෙන් හිතලා මන්දෝත්සාහි වෙන්න එපා. අපේ හිතට කොච්චරනම් කෙලෙස් කන්දරාවක් පහළ වෙනවද දවසක දිනපතා. ඒ පහළ වෙන කෙලෙස් අපි හරියට අඳුනාගෙන ඒව නැති කරගන්න උත්සාහ කළේ නැති වුණොත් අපි එන්නේ ඒවට යට වෙලා විනාශ වෙලා යනවා. අපි එන්නේ මේ සසරට බැඳෙන්න ගන්නවා. ඒ නිසා පින්නතුනි මේ tattwය අපි හඳුනා ගන්න ඕන. දැන් එතකොට ඔන්න අපි දන්නවා වේදනාව ඇති වෙන හැටි. ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඒතර ස්පර්ශය නිසා ඇති වෙන වේදනා වර්ග තුනක් කිව්වා. මොනවාද වර්ග තුන? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. උපේක්ඛා වේදනාවට කියන්නේ අදුක්ඛම සුඛ වේදනා. එතකොට මේ කියන වේදනා වර්ග තුනම ආපහු කියනවා සාමිස වේදනා, නිරාමිස වේදනා. ඔය තුන නිතර අහලා තියෙන වචනයක්. සාමිස මොකද්ද තේරුම? සාමිස වේදනා කියන එකේ තේරුම කෙලෙස් සහිත විඳීම කියන්නේ. කෙලෙස් සහිත විඳීම කියලා එතන කියන්නේ තණ්හාවෙන් බැඳිලා ඇති කරගන්න විඳීම. තණ්හාවෙන් බැඳී යාම තුල අපි විඳිනවා. තණ්හාවෙන් බැඳී යාම තුල විඳින වේදනා තියෙනවා. ඒත් අර සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා විදිහට තුනක්. තණ්හාවෙන් බැඳිලා සැප විඳිනවා. තණ්හාවෙන් බැඳිලා දුක් විඳිනවා. තණ්හාවෙන් බැඳිලා මධ්‍යස්ථ වේදනා විඳිනවා. තණ්හාවෙන් බැඳිලා විඳින සැප වේදනාවලට කියන්නේ සාමිස සුඛ වේදනා. අන්න මතක තියාගන්න. පස්සේ අහනවා තණ්හාවෙන් බැඳිලා විඳින දුක්ඛ වේදනාවන්ට කියන්නේ සාමිස දුක්ඛ වේදනා. තණ්හාවෙන් බැඳිලා විඳින මධ්‍යස්ථ වේදනාවන්ට කියන්නේ සාමිස උපේක්ඛා වේදනා. එහෙම නැත්නම් අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට දෙවෙනි වචනේ නිරාමිස වේදනා. නිරාමිස වේදනා කියන්නේ අපි කෙලෙස් මැඩ පැවැත්වීම සඳහා යම් යම් හොඳ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒ දාන සීල භාවනා ආදී හොඳ දේවල් කරනවනේ. අන්න ඒ හොඳ දේවල් කරන වෙලාවේදී අපේ හිතේ පහළ වෙනවා එය සද්ධින්ද්‍රිය, විරින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤේන්ද්‍රිය කියන ඉන්ද්‍රිය ධර්ම.
අන්න ඒ ඉන්ද්‍රිය ධර්ම පදනම් කරගෙන ඒවා ඇසුරු කරගත්ත නෛෂ්ක්‍රම්‍ය ආදී අපහැරීම ආදී ඇසුරු කරගත්ත වේදනාවල් තියෙනවා. ඒවාට කියන්නේ නිරාමිස වේදනා කියලා. දැන් ඒ තුල කෙලෙස් ඇති වෙන්නේ නැහැ. ඒවයි දිනු වෙන කුසලය. ඒ වේදනාව තුල කුසලය ඇති වෙනවා. දැන් උදාහරණයකට ගත්තොත් අපි බලන හැම රූපයක් තුලම කෙලෙස් ඇවිස්සෙනවා. කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ආශාවෙන් අල්ලගත්තොත් තමයි කෙලෙස් ඇවිස්සෙන්නේ. දැන් කවුරු හරි කෙනෙක් සාමාන්‍ය අපි හිතමු චිත්‍රපටියක් හරි මොකක් හරි බලනවා. චිත්‍රපටියක් බලනකොට කෙනෙකුගේ හිතේ කෙලෙස් පහළ වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කවුරු හරි නිකන් ලාමක නළුවෙක් දිහා බලන් ඉන්නවා කියලා හිතන්න. ශාරුක් ખાන් වගේ කෙනෙක්. දැන් එහෙම එක්කෙනෙක් දිහා බලාගෙන ඉන්නකොට කෙලෙස් පහළ විය හැකි. අනේ බලන්නකෝ වයසට ගිහින් තාම වයසට ගිහිල්ලා නැහැ වගේ ඉන්නේ. ආදී වශයෙන් හිත දැන් මේ රූපය පදනම් කරගෙන අර තණ්හාදී ක්ලේශ ධර්ම ඇති කරගන්න පුළුවන්. දැන් ඒ වාගේ නිකන් ලෞකික ජීවිතයට නැඹුරු වෙච්ච කෙනෙක් දිහා බලන් හිටියම කෙලෙස් පහළ වෙනවායි කියලා හිතනකොට අපෝ හිත කෙලෙසුන්ගේ මුදව ගන්න ඕනේ කියලා හිතලා අපි මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ දිහා බලනවා. මොන මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ දිහා බැලුවොත් කෙලෙස් පහළ වෙයිද නැද්ද? ඒක මතක තියාගන්න ඕන. සමහර විටානේ බුදුහාමුදුරුවෝ දිහා බැලුවොත් කෙලෙස් පහළ වෙන්නේ නැහැ කියලා. නෑ. බුදුහාමුදුරුවෝ දිහා බැලුවත් රාග මිශ්‍රිතව කෙලෙස් පහළ විය හැකි. අනේ ලක්ෂණ සිරියාවන්තකම ඔය ආදී වශයෙන් හිත බැලුවොත් ඒ බුදුහාමුදුරුවෝ දිහා බැලුවයි කියලා කෙලෙස් පහළ නොවේ තියෙන්නේ නැහැ. ඒ බුදුහාමුදුරුවෝ දිහා බලපු එක්කෙනෙන්නේ බුදුහාමුදුරන්ගේ කාලෙම හිටපු කවුද මේ වක්කලි හාමුදුරුවෝ නේද? මුල් කාලේ ගිහි කාලේ බුදුහාමුදුරුවෝ ගෙදරට ගමට පින්ඳ පාදිනකොට හැංගි බලන් ඉන්න ආසාවෙන්. ඉතින් මෙයා හිතුවා මෙච්චර දුක් විඳින්න ඕනේ නෑනේ ගිහිල්ලා මහාන වුණාට පස්සේ හැමදාම හිත පුරා බලා ගන්න පුළුවන් පන්සලේ. ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලත් බුදුහාමුදුරුවෝ එළියට එනකොට හැංගිලා දුරින් බලන් ඉන්න. බුදුහාමුදුරුවෝ ඉතින් ඉන්නේ නැතිනේ ආසාවනේ බලාගත්තා කියලා දවස් දෙකක් ඉවසගෙන ඉන්නද? එහෙම ඉඳලා මේක නවත්තන්නේ නෑනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අහනවා. එහාට එන්න වක්කලි. කිංතේ වක්කලි මිනා පූතිකායන දිත්තේන. මොකද්ද වක්කලි මේ වැඩේට තේරුම? මොකද මේ කුණු ශරීරය දැකවත් වැඩි. දැන් බුදුහාමුදුරුවෝ එහෙම කතාවක් කියාවිද ඒ තුල කෙලෙස් පහළ වෙන්නේ නැත්තම් නේද? වක්කලි ඔයාගේ හිතේ ඇති වෙන කෙලෙස් පහළ වෙන එක නවත්ත ගන්න මන් දිහාම බලාගෙන ඉන්න ආදී වශයෙන් කිව්වේ නැහැ. වක්කලි හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දිහා බැලුවේ කුසලයේ දියුණු වෙන විදිහට නෙවෙයි අකුසලයේ දියුණු වෙන විදිහට. එතකොට හොඳ රූප දිහා බලල උන අකුසලයේ දියුණු වෙන්න පුළුවන්. නේද? දැන් අපේ බෞද්ධයන්ට ලංකාවේ බෞද්ධයන්ට හාමුදුරු කෙනෙකුගේ රූපය දැක්කහම කුසලය දියුණු කරගන්න පුළුවන්. කරුණාමෛත්‍රිය ඇති කරගන්න පුළුවන්. හැබැයි මේ දවස්වල තමිල්නාඩුවේ ගිහින් හාමුදුරුවන්ගේ රූපය දැකලම ද්වේෂය උස්ස ගන්නවා. නේද? ඒකනේ ගහන්නේ. එතකොට බලන්න මේ හොඳ එකම රූපය තුල කෙලෙස් ඇවිස්සෙන්න පුළුවන්. හොඳයයි සම්මත රූප තුලත්. ඒ නිසා අපි නරකින් පරිස්සම් වෙනවා වගේ මේ හොඳයයි සම්මත දේවල් වල පරිස්සම් වෙන්න ඕනේ. එතකොට දැන් निराமிස වේදනාව කියලා කියන්නේ මෙන්න මේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති වෙන විදියට අර ශ්‍රද්ධාදී ගුණධර්ම දියුණු වෙන විදියට ඇති කරගන්න වේදනාව. දැන් තවත් විදිහකින් කියනවා නම් අපි මොකක් හරි දානමය පින්කමක් කරනවා. දානමය පින්කමක් කරනකොට අපේ හිතේ පහළ වෙනවා එය කියන සද්ධින්ද්‍රිය, සතීන්ද්‍රිය, විරීන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්ම පහළ වෙනවා. එතකොට යාට දැනෙන්නේ සතුටක්ද දුකක්ද? සතුටක් දැනෙනවා.
ප්‍රීතියක් දැනෙනවා. එතකොට ඒක ඒ සතුට කෙලෙස් සහිත එකක් නෙවෙයි. කෙලෙස් මිශ්‍ර එකක් නෙවෙයි. අතහැරීම තුල ඇති වෙන සතුටක්. එතකොට යම් කිසි රූපයක් දැක්කහම අපි සතුටු වෙනවා. දැන් බණ අහනකොට අපේ කනට ඇහෙන ශබ්දයක් නේක. ඒක සතුටක්. මොකද අපේ ශ්‍රද්ධාදී ඒ ඉන්ද්‍රිය ධර්ම දියුණුනේ. ඒතකොට එතන ඇති වෙන්නේ මොකක්ද? අන්න නිරාමිස සුඛ වේදනාව. නිරාමිස සුඛ වේදනාව. නිරාමිස සුඛ වේදනාව වගේම තියෙනවා නිරාමිස දුක්ඛ වේදනාව. ඒ කොහොමද? දැන් අපේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන්නේ හැමතිස්සෙම හොඳ අරමුණුම නෙවිනේ නේද? රූප ඇහැට පේන්නේ ලස්සන රූපම නෙවෙයි. කැත රූපත් පේනවා. කනට ඇහෙන්නේ හොඳ මිහිරි හඬම නෙවෙයි. නරක හඬක් ඇහෙනවා. එතකොට දැන් කවුරු හරි කෙනෙක් මෙන්න මේ අමිහිරි අප්‍රසන්න යම්කිසි මේ දෙයක් යම්කිසි මේ අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ අතහරිනවා කියලා කියන්නේ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරනවා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරනවා. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය පුරුදු කිරීම තුළ එයාගේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. අතහැරීමනේ කරන්නේ. හැබැයි අර අමිහිරි අර නරක අරමුණ නිසා ඇති වෙන වේදනාව මොන වගේ එකක්ද? සුඛ වේදනාවක් නෙමෙයි. කවුරු හරි බනිනවා. බැන්නාම කනට දැනෙන ගොරෝසු හඬක්. එතකොට ඒක තුල තියෙන දුක්ඛ වේදනාවක්. හැබැයි ඒක තණ්හාවෙන් අල්ලගන්නේ නැහැ. තණ්හාවෙන් අල්ලගන්නේ නැතුව මොකද කරන්නේ? අනේ මේ ඔය තියාගෙන හිටියොත් මම්මයි පිරෙන්නේ කියලා අතහරිනවා. නෛෂ්ක්‍රම්‍ය පුරුදු කරනවා. අවබෝධයෙන් අතහරිනවා. එතකොට එහෙම අවබෝධයෙන් අතහරිනකොට එයාට දැනෙන්නේ මොන වේදනාවක්ද? නිරාමිස දුක්ඛ වේදනාව. අර බඳින වෙලාවේදී අර ගොරෝසුකම නිසා අප්‍රසන්නකම නිසා ඒ තුල දුකක් ඇති වුණා. හැබැයි ඒක අතහැරියා. අතහැරිය නිසා ඒ පදනම් කරගෙන ඊට පස්සේ කෙලෙස් ඇවිස්සෙන්නේ නැහැ. ඒ කෙලෙස් ඇවිස්සෙන්නේ නැති නිසා ඒක නිරාමිසයි. දැන් ඔන්න ඔය වාගේ වේදනාව විඳිනකොට අපි දැනගන්න ඕනේ. ඊළඟට නිරාමිස උපේක්ඛා වේදනාවක් තියෙනවා. දැන් අපිට ඇහැට පේන්නේ කැමැතිම රූපම නෙවෙයි. අකමැති රූපමත් නෙවෙයි. කැමැතිත් නෑ අකමැතිත් නෑ. කැමැති අකමැති දෙකම තියෙන්න පුළුවන් නේද? එතකොට අන්න එහෙම එකක් ආවහම ඒකට කියන්නේ උපේක්ඛා කියලා. මධ්‍යස්ථයි. එතකොට ඒ උපේක්ඛා වේදනාවේදී පුළුවන් එකක් තියෙනවා සාමිස නිරාමිස විදියට. දැන් උපේක්ඛා වේදනාව සාමිස වශයෙන් අල්ල ගන්න සමහරව. තණ්හාවෙන් අල්ල ගන්නවා. මේක නම් හොඳයි. සපත් නැහැ දුකක් නැහැ ඔන්න ඔහි තිබිච්චාය තියෙන විදියට ඒක හොඳයි කියලා අල්ලා ගන්න යනවා අවිද්‍යාවෙන් බැඳිලා. ඒතර අවිද්‍යාවෙන් බැඳිලා උපේක්ෂාව අල්ලා ගන්නව නම් ඒක සාමිස අදුක්ඛම සුඛ වේදනාව. අවිද්‍යාවෙන් බැඳෙන්නේ නැතුව ඒ උපේක්ෂාව දකින්නව නම් මේක දැන් මේ විදිහට තිබුණට මේක වෙනස් වෙන සුළු එකක් ඇතිව පැවත නැති වෙලා යන එකක් ආදී වශයෙන් දකින්නව නම් අන්න එහෙම දැකලා ඒක අතහරිනව නම් එතන තියෙන්නේ නිරාමිස උපේක්ඛා වේදනාව. එතකොට දැන් මේ කියන වේදනා වර්ග 6ම අපිට ඇති වෙනවා ඇහැ කන නාසය දිව ශරීරය කියන මේ කියන ඉන්ද්‍රියන් ඔස්සේ. දැන් ඇහෙන් රූපයක් බලනකොට ඔය කියන වේදනා 6ම ඇති වෙන්න පුළුවන්. කොහොමද? ඇහෙන් රූපයක් දැක්කහම ඒක දුක් සුඛ වේදනාවක් වෙන්න පුළුවන්. එහෙම සුඛ වේදනාවක් ඇතිවෙච්ච ගමන්ම බලන්න මේ සුඛ වේදනාව සාමිස සුඛයක්ද නිරාමිස සුඛයක්ද? ඊට පස්සේ ඇහෙන් රූපයක් දැක්කහම දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එතකොටම බලන්න මේ දුක් වේදනාව සාමිස දුකක්ද නිරාමිස දුකක්ද?
ඊළඟට ඇහෙන් රූපයක් දැක්කහම ඒක උපේක්ෂාවක් වෙන්න පුළුවන්, මධ්‍යස්ථ එකක් වෙන්න පුළුවන්. එතකොටම නුවණින් බලන්න මේ උපේක්ෂා වේදනාව සාමිස එකක්ද, උපේක්ෂාවක්ද, නිරාමිස උපේක්ෂාවක්ද? ඒ විදිහට බලන්න. අන්න එහෙම බලනකොට එතකොට ඒ තුල ඇති වෙනවා නම් යම් කිසි ක්ලේශයක්, ඒ ක්ලේශය මැඩපවත්ව ගන්න පුළුවන්. ඒක තමයි වේදනානුපස්සනාව. මේක හොඳම විදර්ශනා භාවනාව. කෙලෙස් නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය. එතකොට ඒ විදිහට ආයි කන දිහත් බලන්න. දැන් කනෙන් ශබ්දයක් අහපු ගමන්ම ඒ ශබ්දය සැප දුක් උපේක්ඛා කියලා බලන්න. වේදනා තුනකට දාලා බලන්න. ඊට පස්සේ ආපහු අර සැප වේදනාව සාමිසද නිරාමිසද කියලා බලන්න. ඊට පස්සේ දුක් වේදනාව සාමිසද නිරාමිසද කියලා බලන්න. ඊළඟට උපේක්ඛාව සාමිසද නිරාමිසද කියලා බලන්න. නහයට ගඳක් සුවඳක් දැනුණාම අර වේදනා තුනට දාලා බලන්න. මේ ගඳ මේ ආග්‍රහණය වෙච්ච දේ නිසා මට ඇතිවෙන්නේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ඛාවක්ද? සැපනම් සාමිසයිද නිරාමිසයිද? දුක්ඛනම් සාමිසයිද නිරාමිසයිද? උපේක්ඛානම් සාමිසයිද නිරාමිසයිද? ඕක හොඳට විවේක මනසින් ඉන්න වෙලාවට බලන්න. එහෙම බලනකොට අපිට මේ අපේ හිතේ ඇති වෙන කෙලෙස් නැති කරගන්නට ඒක බෙහෙවින්ම උපකාර වෙනවා. දැන් අපි කෙලෙස් නැති කරගන්න උනන්දුවක් නැත්තේ අපි හොඳයි කියලා හිතන් ඉන්න හින්දානේ. අපේ හිතේ කෙලෙස් පහළ වෙන්නේ නැහැ. කාලයකට මතක ඇති කාලයකට තරහ ගිහිල්ලා නැහැ. ඔය ආදි වශයෙන් සමහරු කියනවා. මේ බරපතල විදියට එළියට දාලා කෑ ගහලා බැනලා ඒව කරේ නැති වුණාට අපි නිරන්තරයෙන්ම මේ අරමුණුත් එක්ක ඇලි ඇලි ගැටි ගැටි ඉන්නේ. අනුසය වශයෙන් මේ කෙලෙස් අපි අවශ්‍යගෙන ඉන්නේ හැමතිස්සෙම. ඒ නිසා ඒව දකින්න ඕන. ඒව දැක්කාම තමයි ඒව නැති කරගන්න හිතෙන්නේ. දැන් අපේ ශරීරය ඇතුලේ මොන වගේ ලෙඩ තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ දන්නේ නැති කරාකල් අපිට බෙහෙත් කරන්නවත් උවමනාවක් නැහැ. ලෙඩේ දැක්කොත් තමයි අපිට බෙහෙත් කරන්න උවමනා ඇති වෙන්නේ. අන්න ඒ වගේ මේ වේදනාව පදනම් කරගෙන ඇති වෙන යම් කිසි ක්ලේශයක් තියෙනවා නම් ඒ ක්ලේශය දකින්න උත්සාහවත් වෙන්න. එහෙම ඒ ක්ලේශය දකින්න කවුරු හරි කෙනෙක් උත්සාහවත් වුණොත් ඒ ක්ලේශයන් නැති කරගන්න, මැඩපවත්ව ගන්නට එයාට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒ තැනත්තා කල්පනා කරනවා අර අරමුණුත් එක්ක වේදනාවල් ඇති වෙනකොට අත්ති වේදනාති වා කනස්ස සති. මෙතන වේදනාවක් තියෙන බව ඇත්තයි. සතිපත්චු පද්ධිතා හෝති. මෙතන සිහිය පිහිටුවීමකුත් තියෙනවා නේ. යාව දේව ඥානමත්තාය. මෙතන මේ වේදනාව දැන ගැනීම මාත්‍රයක් පමණයි. මේ වේදනාව කියලා කියන්නේ දැනීම මාත්‍රයක් පමණයි. සිහිපත් කිරීම මාත්‍රයක් පමණයි. අනිශ්චිතෝච විහරති. ඒ නිසා මේ තුල ඇලෙන්න උවමනාවක් නැහැ. නචකින්චි ලෝකේ උපාදීයති. මේ එහෙම ඇලෙන්න උවමනාවක් නැහැ කියලා අනිශ්චිත වශයෙන් යා දකිනවනම් එයා අර කියන වේදනාවන් හමුවේ ඒව උපාදානය කරගන්න යන්නේ නැහැ. තණ්හාවෙන් ඒව අල්ලගන්න යන්නේ නැහැ. මේක මේ ඉන්ද්‍රියන්ට ගොදුරු වුණ අරමුණක් විතරයි. මේ අරමුණ ඇති වෙලා පැවතිලා නැති වෙලා යනවා. ඔන්න ඊට පස්සේ ආයේ අරමුණ අර වේදනාවෙන් වේදනානුපස්සනාවෙන් දකින අරමුණ විදර්ශනාවට හරවනවා. කොහොමද? සමුදය ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ වේදනාව හටගන්න හේතුව මේකයි. වය ධම්මානුපස්සී විහෙරති. මේ වේදනාව නැති වෙන්න හේතුව මේකයි. සමුදය වය ධම්මානුපස්සී විහෙරති. මේ ඇති වෙලා නැති වෙලා යන හේතුව මේකයි කියලා ඒ වේදනාවේ අනිත්‍යතාව දකින්න. වේදනාවේ අනිත්‍යතාව දකින්න එක්කෙනා වේදනාව මගේ කරගන්නේ නැහැ. වේදනාව මගේ කරගන්නේ නැති කෙනා ඒ වේදනාව යලි යලිත් අපේක්ෂා කරන්නේ නැහැ. යලි යලිත් අපේක්ෂා කරන්නේ නැති කෙනා ඒවායේ තණ්හාවෙන් බැඳෙන්නේ නැහැ. තණ්හාවෙන් බැඳෙන්නේ නැති එක්කෙනා ඒවා ලබා ගනු පිණිස අවශ්‍ය කරන කර්ම රැස් කරන්නේ නැහැ. ඒ අවශ්‍ය කරන කර්ම රැස් කළේ නැත්නම් එයා මරණින් පස්සේ උපදින්නේ නැහැ. මරණින් පස්සේ ඉපදුනේ නැත්නම් වයසට යන්නේ, ලෙඩ වෙන්නේ,
මැරෙන්නේ නැහැ. වයසට යන එක දුකක් නම්, ලෙඩ වෙන එක දුකක් නම්, මැරෙන එක දුකක් නම්, ඉපදුනේ නැත්නම් දුකකුත්. ඒක තමයි නිවන. ඒක සාදුකාර දුන්නට නම් ලැබෙන එකක් නෙවෙයි. ඒක හොඳට හිත මෙහෙයවලා ලබාගත යුතු එකක්. සිහි බුද්ධියෙන් කල්පනා කරලා ලබාගත යුතු එකක්. අනේ නිසා මේ වේදනාවල් කියන ඒවායින් අපි කවුරුත් මිදිලා නැහැනේ. ඒ නිසා ඒවා හොඳට අවධානයෙන් අවබෝධයෙන් දැකලා බලලා පරිහරණය කරන්න පුරුදු වෙන්න. ඉතින් එලෙසින් කටයුතු කරන්න හැම දිනාටම මේ වේදනානුපස්සනාව උපකාරයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කර සිටිමු. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපු බණ හොඳට අහගෙන හිටියද බලන්න. අද මම කියලා දුන්නේ පින්නතුන්ට සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාව. සිහිය පිහිටුවිය යුතු තැන් හතරක් කියව සතර සතිපට්ඨානය කියලා. මොනවද සතර සතිපට්ඨානය? කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. වේදනානුපස්සනා කියන්නේ වේදනාව අනුව දැකීමයි. එතකොට වේදනා කියන වචනේ තේරුම මොකද්ද? විඳීම කියන එකයි. අරමුණු විඳ ගැනීම. වේදනා වර්ග කීයක් කියවද ප්‍රධාන? 3යි. මොනවද 3? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා. හෙවත් අදුක්ඛම සුඛ වේදනා. වේදනාව බුදුහාමුදුරු උපමාවකින් දක්වලා තියෙන මොන වගේ එකක් කියලාද? දිය බුබුලක් වගේ. නිතරම වෙනස් වෙන, ෂණිකව වෙනස් වෙන නිසායි දිය බුබුල වගේ කියන්නේ. වේදනා සමුදය, වේදනා හටගන්න හේතුව මොකද්ද? ස්පර්ශය. පස්සපච්චය වේදනා කියලා කිව්වේ ඒකයි. වේදනා වර්ග 3 පදනම් කරගෙන ඒ හැම එකක්ම දෙකකට බෙදලා යනවා. සුඛ වේදනාව ගත්තාම කොටස් දෙකක් තියෙනවා. මොකද කොටස් දෙක? සාමිස සුඛ, නිරාමිස සුඛ. දුක් වේදනාවත් සාමිස දුක්ඛ, නිරාමිස දුක්ඛ. උපේක්ඛාවත් සාමිස උපේක්ඛා, නිරාමිස උපේක්ඛා කියනවා. එතකොට ඇහැ කන නාසය දිව ශරීරයේ කියන මේ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට ඔන්න ඔය කියන වේදනා වර්ග සියල්ල ඇති විය හැකියි. ඒ වේදනාවන් පදනම් කරගෙන ඇලෙන ගැටෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඒ වේදනාවන් නිසා ඇලෙන්න පුළුවන් කැමති වේදනාවල, ඒ වගේම අකමැති වේදනාවල ගැටෙන්න පුළුවන්. ඒතර වේදනාව අනුපස්සනාවක් විදිහට නුවණින් බැලිය යුතුයි. මොකද අන්නේ ඇලෙන්න ගැටෙන ස්වභාවය නවත්ත ගන්න. මේ ආධ්‍යාත්මික ලෝකේ, බාහිර ලෝකේ ඇති ඇලීම් ගැටීම් නවත්ත ගන්න වේදනාව දිහා නුවණින් බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් බලන්න. යෝනිසෝ මනසිකාරයෙන් බලනකොට කාරණා 3ක් මතක් කළා. මොකද කාරණා 3? ආතාපි සම්පජානෝ සතිමා. සිහියෙන් බලන්න ඒ වේදනාව දිහා. සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, උපේක්ඛාවද කියලා සිහියෙන් බලන්න. ඊට පස්සේ සම්පජාන කියලා කියන්නේ ඒ වේදනාව තුළ සාමිෂයක්ද තියෙන්නේ, නිරාමිෂයක්ද තියෙන්නේ කියලා බලන්න. ඊළඟට ආතාපි කියලා කියන්නේ සාමිෂ නම්, එය කෙලෙස් සහිත එකක් නම් මොකද කරන්න ඕන? කෙලෙස් තවන වීරයෙන් උත්සාහයෙන් එකමඩ පාප ගන්න. අන්නේ විදිහට කටයුතු කරන්න හැකියාව, ශක්තිය ලැබුණොත් වේදනාවෙන් ඈත් වෙන්න පුළුවන්. වේදනාව මගේ නොකරගෙන ඒ තුල නිස්සප්ත භාව, සප්ත පුද්ගලයක් නෑ, එය ක්‍රියාමාත්‍රයක් පමණයි කියලා වටහා ගන්න පුළුවන්. ඉතින් වේදනාව මගේ කරගන්නේ නැත්නම් විඳින්නෙකුත් නෑ. විඳින්නෙක් නැත්නම් ඒ විඳින්නා පවත්වා ගන්න අවශ්‍ය කරන කර්ම රැස් කරන්නේ නෑ. එහෙම කර්ම රැස් කරේ නැත්නම් මතු භවයක් නෑ. මතු භවයක් නැත්නම් ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුකක් නෑ. එතන තියෙන්නේ සැප, ඒ නිවන. අන්නේ නිවන සාක්ෂාත් කරගන්න මේ වේදනානුපස්සනාව නිසිලසින් දකින්න හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා. මේ උතුම් කුසල් බලෙන් හැමත හැකි තරම් ඉක්මනින් නිවන් සුව සැලසේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණානි සංසින් හැමතුතුම් නිවන් සුව සැලසේවා.